නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙකුටම කටින මහා පින්ක මහා යෙදිච්ච ශාසනික චාරිත්‍ර ඒවගේම වස් ආරාධනා කිරීම අපි දන්නවා බොහෝ පිරිසක් මේ ඇසලපුන් පොහොය යෙදෙනකොට තම තමන්ගේ විහාරස්ථානවල ආරණ්‍ය සේනාසනවල වැඩඉන්න ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම වෙනුවෙන් සූදානන් වෙනවා. සමහර අය අලුත් නිවසක් හදලා ඒ නිවසේ පදිංචියට යන්න පෙර ඒ නිවසට හිතවත් හෝ දන්න කියන හෝ ස්වාමීන් වහන්සේලා වඩම්මල ඒ නිවසේ වස් ආරාධනා කරලා උන්වහන්සේලා වස් සමාදන් කරවනු. ඒ වස්මාස 3 ඒ ස්වාමීන් වහන්සේලාට අපවපස්ථාන කරලා තමන්ට පුළුවන් විදිහට ඒ කටින පින්කං ආදී කටයුතු සිදු කරලා සංඝයා වෙනුවෙන් ඒ තමන්ගේ භූමිය තුළ මාස කීපයක් හෝ ඇප උපස්ථාන කරමින් පින්කං කරගන්න. එතකොට මෙවැනි චාරිත්‍ර විදි ඒ වගේම අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දැන් කටින පින්කම ධර්ම විනයානුකූලව ගත්තහම වස් ආරාධනා කිරීම කටිනය මේ ආදී කටයුතු ධර්ම විනයේ තියෙනවට වඩා අද මේ වෙනකොට අවුරුදු 2500 ගානක් යද්දී යම් යම් කටයුතු අලුතෙන් එකතු වෙලා මේක මෙහෙම කොරොත් හොඳයි මේක මේ විදිහට කරමු ඊළඟට සමහර විටනවා අසවල් පන්සලේ කරාට වඩා අපි ඊට වඩා ලොකුවට කරන්න ඕන මේ පාර පෙරහැර අපි ඊට වඩා ලොකුවට කරන්න ඕන එතකොට මේ වගේ එක එක අංග එකතු වෙලා අද සමහර වෙලාවට මහා උත්සවයක් විශාල පින්කමක් බවට මේ කටිනේ වර්තමානයේ පත් වෙලා තියෙනවා ඒ නිසා අපි ඒ කටයුතු ඔබට තේරුම් ගන්න පුළුවන් අපි ඇත්තට මේ වස් සමාදන් වෙනවා කියන්නේ මොකක්ද භික්ෂුන් වහන්සේලා ඇයි වස් සමාදන් වී යුත්තේ බුදුරජාණන් වහන්සේ මේ වස් සමාදන් වීම ගැන දේශනා කරලා තියෙන මොන වගේ ධර්ම කාරණාද විනය සඳහන් වෙන්නේ කොයි විදියටද අපි මේ වගේ කාරණා කීපයක් අද දවසේ ඔබට පැහැදිලි කරලා දෙන්න කල්පනා කරනවා පින්වතුනි දඹදිව ගත්තොත් ඉන්දියාවේ අවුරුද්ද හැමදාම දැන් අපි ලංකාවේ නම් අපි ගත්තහම සමහර මාසවල බොහෝ වැසි සහිත මාස තියෙනවා. අවුරුද්ද පුරාමත් සමහරලාට මාසින් මාසෙ වහිනවා. සමහර මාසවල අවුරුද්දෙම වැස්ස නැහැ. මාසයක් දෙකක් වහිනවා. එතකොට මේ වැස්සේ යම් යම් වෙනස්කම් කාලෙන් කාලෙට ඇති වෙනවා. හැබැයි ඉන්දියාව තුල අදටත් මාස 3-4ක් තමයි මහා ධාරානිපාත වරසාවල් වැහැල ගංගා දෙගොඩ තලාගෙන ගිහිල්ලා වැව් පොකුණු පිරිලා ඉතිරිලා යන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ඉඳන් නොයෙක් විදිහේ බ්‍රාහ්මණවරු, ශ්‍රමණවරු, තාපසයෝ තවුස් ජීවිත ගත කරපු ශ්‍රමණ ජීවිත ගත කරපු අය බොහෝ පිරිස ඉඳලා තියෙනවා. දැන් අපේ බුදුහාඳුරෝ පහළ වෙනකොට ඔබ අහලා ඇති දෙසටක් මිත්‍යා මතවාදයේ ඒ දර්ශන මතවාද තිබ්බා කියලා. උන්වහන්සේ පහළ වෙනකොටම ශාස්තෘවරු කියාගත් අය නිගණ්ඨනාථ පුත්ත, සංජය බෙල්ලට්ටි පුත්ත, අජිත කේස කම්බලි, කකුද කච්චායන, මක්කලි ගෝසාල ඔය වගේ අයත් හිටියා. ඒ අයගේ ශ්‍රාවකයොත් හිටියා. ඒ අයව පිළිගත්තේ ඒ අයට දන් පැන් දෙන අනුගාමිකයොත් බොහෝ පිරිසක් හිටියා. ඒ අයගේ දර්ශන මතවාද අනුව දැන් වැස්ස කාලේ එනකොට ඔවුනුත් පුරුදු වෙලා තිබුණා චාරිකාව යන්නේ නැතුව ගමන් බිමන් අඩු කරලා මහා ධාරානිපාත වර්ෂාව මාස 2-3ක් එක දිගට වහිනවා. මේ වැස්ස කාලේ එනකොට එක තැනකට වෙලා තමන්ගේ ශ්‍රමණ ගුණධර්ම, ඔවුන්ගේ තවුස් ගුණධර්ම ඔවුන් පුරුදු කරගෙන එක තැනකට වෙලා ඉන්න පුරුද්දක් ඒ ආගමික පිරිස් අතර තිබිලා තියෙනවා. ඔය අතර නිගණ්ඨයෝ ඔවුන් මහා පරම අවිහිංසාවාදී පිරිසක් හැටියට තමයි ඔවුන්ගේ දර්ශනය ඔවුන් පවත්වගෙන යන්නේ. ඒ අය විශ්වාස කරා ඒක මිත්‍යා විශ්වාසයක්. හැබැයි ඔවුන් විශ්වාස කරා මේ ගහකොළ කියන්නේ ඒක බීජී ප්‍රාණීන් කොටසක් කියලා. ඔවුන් සාමාන්‍ය මේ මිනිස්සුયો ඉපදෙනවා
හැදිලා වැඩෙනවා, තරුණ වියට එනවා, විවාහ වෙනවා, දරුවෝ ලැබෙනවා, වයසට යනවා, මරණයට පත් වෙනවා. මේ නිගණ්ඨය කල්පනා කරලා ඉතින් මේ වගේමනේ මේ ගහකොළක් පුංචි බීජ වලින් පැල හට ගන්නවා. මේ පැල ලොකු වෙනවා. ඒ පැල වලින් මල් ගෙඩි එනවා. ඒ ගෙඩි වලින් ආයි පැල හට ගන්නවා. ඒ ගස් වයසට ගිහිල්ලා දිරලා කඩාගෙන වැටලා පස් වෙලා යනවා. මේ ඒක බීජී ප්‍රාණීන් කොටසක් හැටියට තමයි ඕම් මේ ගහකොළ හැදෙන්නේ. ඒ නිසා ඔවුන් මේ ගස්වල අතු කඩනේවා, පුංචි පැල පාගනේවා, ගස් උගුල්ලනේවා, ඒවා මහා අකුසල් ප්‍රාණඝාත වගේ අකුසල් හැටියට ඔවුන්ගේ දර්ශනය තුල විශ්වාස කරා. ඒ නිසා ඔවුන් එවැනි මහා පරම අවිහිංසාවාදී පිරිසක් හැටියට ඔබ අහලා ඇති ওই නිගණ්ඨයෝ මොනර පිල් කලබක් තියාගෙන ඉන්නවා. ඇවිදිනකොට අඩිය තියෙන තැනත් පොළොව පිහ දාලා තමයි අඩිය තියන්නේ. වාඩි වෙනකොට ඊටාම සියුම් දෙයක් නේ මොනර පිල් කලබ. පුංචි සතෙකුටවත් හානියක් නොවේවා කියලා වාඩි වෙනකොටත් ඒ බිම අර මොනර පිල් කලමෙන් පිහ දාලා තමයි වාඩි වෙන්නේ. එතකොට මේ වගේ ඔවුන් මෛත්‍රිය එක පැත්තකින් ගත්තොත් මෛත්‍රී තමයි. හැබැයි ඔවුන්ගේ දෘෂ්ටිය ගත්තොත් යම් මිත්‍යා දෘෂ්ටික මතවාදත් එක්ක තමයි ඒ පරම අවිහිංසාවාදී ඔවුන් කරගෙන ගියේ. එතකොට මෙන්න මේ පිරිස බුදුහාඳුරුවෝ පහළ වෙනකොට යම් ප්‍රබල පිරිසක් හැටියට නිගණ්ඨ පිරිස එදා දඹදිව ඉඳලා තියෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස භික්ෂුන් වහන්සේලා මුල් කාලේ උන්වහන්සේලා චාරිකාය වඩිනවා. ඒ කාලේ මේ අද වගේ මේ එක පන්සලක් හදාගෙන ආරාමයක් හදාගෙන එක තැනක ඉඳන් ධර්ම ප්‍රචාරය කරගෙන මේ මගේ පන්සල මගේ ආරාමය කියලා එහෙම ඉන්න පසුබිමක් නෙමෙයි ඒ කාලේ තිබිලා තියෙන්නේ. යම් යම් ආරාම, සේනාසන, රජවරු, සිටුවරු, දායකයෝ හදලා පූජා කරා තමයි. හැබැයි භික්ෂුන් වහන්සේලා නිතර ගම් නියම් ගම් පුරා වැඩම කරමින් චාරිකාය වඩිනවා. ඔබ දන්නවනේ අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69ට චරත භික්ඛවේ චාරිකා මහණෙනි චාරිකාය වඩින්න. බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාට හිත පිණිස සැප පිණිස චාරිකාය වඩින්න. ගම් නියම් ගම් පුරා වැඩම කරන්න. එක මගකින් දෙනමක් යන්නත් එපා කියනවා. එක මගකින් එක නමක් බැගින් වඩිමින් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මේ මුලැමැදාග පිරිසිදු සීල සමාධි ප්‍රඥා වලින් යුක්ත සාත්තං අර්ථ සහිත සබ්භාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පකාසීති. මේ පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරා. එතකොට අපිට පේනවා ඒ කාලේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ දේශනා කරමින් ගම් නියම් ගම් පුරා මගතොටේ මුණ ගැහෙන අයට බණ කිය එක මගකින් දෙනමක් වඩින්නේ නැත්තේ. එතකොට තවත් ප්‍රදේශයකට ධර්මයේ ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව මග හැරෙන නිසා. එතකොට ධර්ම ප්‍රචාරයටම තමයි යොමු වෙලා හිටියේ. තමන් ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ හැසිරෙන ගමන් ඒ ධර්මයේ දේශනා කරමින් ගම් නියම් ගම් පුරා වඩිනවා. එතකොට මුල් කාලේ ওই වැස්ස කාලේ එනකොටත් භික්ෂුන් වහන්සේලා චාරිකාවේ වැඩම කරපු බව සඳහන් වෙනවා. ඒ වෙලාවේ මේ අන්‍ය තීර්ථකයෝ නිගණ්ඨ පිරිස ආදී මේ අය චෝදනා කරමින් නොඑක් විදිහට භික්ෂුන් වහන්සේලාට ගරහා කරන්න චෝදනා කරන්න පටන් ගත්තා. ඔන්න ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ. බුදුහාමුදුරන්ව සමහරු ඒ කාලේ හැදින්නුවේ ශ්‍රමණ භවත් ගෞතම. ඔන්න උන්වහන්සේගේ ශ්‍රාවකයෝ පේන්නේ නැද්ද මේ වැස්සේ තෙමීගෙන මේ මඩ තවරගෙන ඉස්සර කරත්ත ගිය පාරවල් වල මඩ වෙලා වලවල් හැරිලා අර වැස්සෙන් මඩ වුණාට පස්සේ සමහරට අඩිය තියෙනකොට එරිලා ඇදගෙන වැටෙනවා. අර සිවුරේ සම්පූර්ණයෙන් මඩ තැවරෙනවා. සිවුරු ඉරෙනවා. ඉස්සර තිබිලා තියෙන මැටි පාත්‍ර. එතකොට මේ මැටි පාත්‍ර කැඩිලා කුඩු වෙලා යනවා. භික්ෂුන් වහන්සේලාට තුවාල වෙනවා. සමහරලාට සිවුර පුරා මඩ ආපහු චාරිකාවේ වැඩම කරලා එනකොට මේ මඩ ගෑවිලා තුවාල වෙලා සිවුරු ඉරිලා පාත්‍ර කුඩු වෙලා මේ වගේ බොහෝ අපහසුතා භික්ෂුන් වහන්සේලාට ඇති වුණා මුල් කාලේ වැස්ස කාලේ චාරිකාවේ වඩින්න ගිහිලා. ඒ වගේම අර නිගණ්ඨ පිරිස නොයෙක් මිනිස්සු නිନ୍ଦා අපහාස කරමින් මිනිස්සුත් පව් පුරව ගන්නවා. අර නිගණ්ඨයොත් අකුසල් කර ගන්නවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවල් වලට ශික්ෂාපද පනවද්දි භික්ෂුන් වහන්සේලාගේ නිවන් මගටම අදාළ ශික්ෂාපද පනවල තියෙනවා. ඒවට කියන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාපද. නිවනටම උපකාර වෙන ශික්ෂාපද.
ඒ වගේම තවත් ශික්ෂාපද පනවල තියෙනවා ඒවා එකෙල්ලේ නිවනට උපකාර නොවෙන්න පුළුවන්. හැබැයි නොපැහැදුනුවන්ගේ පැහැදීමටත් පැහැදුනුවන්ගේ විපුල භාවයටත් හේතුවෙනවා. ආවි සමාචාරික ශික්ෂාපද කියල. ඒ අතර මිනිස්සු පවපුරෝ ගන්න ඉළඟට බුදුරජාණන් වහන්සේ මේ කාරණය දිහා බුදුවැසින් බැලුව අතීත බුදුරජාණන් වහන්සේලා කටයුතු කරලා තියෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේ බලන මේ ඔක්කෝම බලල භික්‍ෂූන් වහන්සේලට දේශනා කර මහනෙනීමේ වැස්ස කාලේ චාරිකාය වඩින් නැතුව වස් සමාදන් වෙලා ඒ වැස්ස කාලේ ඒ වස්මාස 3 එක තැනක එක ආරාමයක ඔබවහන්සේලා ගත කරන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ මේ වස් කාලේ වස් සමාදන්වීම ගැන දේශනා කර. එතකොට මුලද ඉස්සල්ලා වස් සමාදන් වෙන්න කියල දේශනා කර. එතකොට කොයි කාලෙද මේ වස් සමාදන් වෙන්න කියන ප්‍රශ්නයාපු වෙලාවේ මේ වැස්ස කාලය තුළ වස් සමාදන් වී යුතුයි කියල දේශනා කර ඔය වගේ ඒ ශික්ෂාපදේ පනවනවා. එතකොට භික්‍ෂූන් වහන්සේලා අපි තේරුම් ගන්න ඕන මේ වස් සමාදන්වීම කියන්නේ මොකක්ද. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය තුළ කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලා මොකද දැම්මං ඔබට තියෙන ප්‍රශ්න ගැටලු සමාජ එක තර්ක විතර්ක ඊළඟට නොඒ දර්ශනික එක තර්කානුකුලව හිතන එක චින්තකවයි නමුතු ජාතියයි. ඒ අයගේ එක තර්ක විතර්ක තියෙනවා ඉතින් ඒ කාලි වැස්ස කාලනේ. අද මේ භික්‍ෂූන් වහන්සේලා වස් සමාදන් වෙන්න හරියට ඔන්න වැස්ස බලවන්නේ. අද මේ වස් සමාදන් වෙන කාලෙ වහින් නෑනේ සමානලාට වස් පවාරණය කරලා කටන පින්කං කරනකොට වහිනවා. එතකොට මේ වගේ අද යම් කාලගුණේ දේශගුණේ වෙනස්කන් තියෙනවා. එතකොට ඇයි එහෙනම් මේ වස් සමාදන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒ විනයට ධර්ම විනයට ගෞරවයක් හැටියට. එතකොට එදා බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද ඒදේ අවිච්චින්නව සංග පරපුරෙන් අකණ්ඩව බොහොම සද්ධාවෙන් ඒව පවත්වාගෙන යනවා. පුළුවන් තාක්කල් තමන්ට පුළුවන් තාක්කල් සංග පරපුර මේක පවත්තගෙන යනවා. ඔබ දන්නවා පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේට උන්වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවට වැඩි රහත්වය. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවස වෙනකොට ආනන්ද හාමුදුරුව සෝවාන් වෙලා විතරයි හිටිය. ඊට පස්සේ තමයි ආනන්ද හාමුදුරුව ඒ මාස 3 ඇතුළත වීරිය වඩලා සංගායනාව පැවැත්වෙන දවසේ උදෑසන තමයි උන්වහන්සේ රහත් වෙලා ප්‍රථම ධර්ම සංගායනා සභාවට පෙළහර පාගෙන වැඩිය කියලා ඉතිහාසෙ තියෙන. හැබැයි ආනන්ද හාමුදුරුවන්ට සංගායනාවට කලින් මහරහතන් වහන්සේලා 499 දෙනෙක් ආනන්ද හාමුදුරුවොත් එක්ක 500ක් මහරහතන් වහන්සේලාගෙන් තමයි ප්‍රථම ධර්ම සංගායනාව කෙරුණේ. එතකොට ආනන්ද හාමුදුරන්ට චෝදනා 5ක් එල්ල කරලා තියෙනවා. සංගායනාවට කලින් ආනන්ද හාමුදුරුවෝ පහටම ධර්ම විනයානුකූලව පිළිතුරු දීලා උන්වහන්සේගේ නිර්දෝෂී භාවය ඔප්පු වුණාට පස්සේ තමයි සංගායනාවේ ආනන්ද හාමුදුරන්ගේ ආසනය තුල කටයුතු ආරම්භ කරන්නේ. එතන එක චෝදනා අතර තියෙනවා ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ කියනවා ආනන්දය කුද්දානුකුද්ද ශික්ෂාපද මේ කුඩා ශික්ෂාපද කාලානුරූපීව අනාගතයේ කාලයට අනුව සංඝයා සංඝ සම්මුතියෙන් ඒව වෙනස් කරගන්න බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා සංඝයාට. එතකොට ඒ කාලේ සමහරලාවට පනෝප එක මේ කාලේ එක කාලයත් එක්ක යම් ශික්ෂාපද වෙනස් කරගන්න එක සංඝ සම්මුතියෙන් අවසර දෙනවා. හැබැයි ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේගෙන් අහලා නිරවුල්ව දැනගන්න බැරි වුණා ස්වාමීනි මොනවද ඒ කුද්දානුකුද්ද ශික්ෂාපද මොන ශික්ෂාපදද අපි වෙනස් කරගත යුත්තේ කියලා ආනන්ද හාමුදුරන්ට ඒක බැරි වුණා. ඒක ආනන්ද හාමුදුරන්ට එල්ල වෙච්ච එක චෝදනාව. ඒකට උන්වහන්සේ පිළිතුරු සපයනවා මේ බුදුරජාණන් වහන්සේ මගේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මං ගොඩාක් සංවේදී වුණා. මට දිසාවල් පවා වැටහෙන්නේ නැතුව ගියා. අන්න ඒ වෙලාවේ මගේ බුදුරජාණන් වහන්සේ ගැන තිබ්බ සද්ධාව ගෞරවය ඒ ආදරේ සෙනෙහස අනේ මගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ඇතිවෙච්ච ධර්ම සංවේගයත් එක්ක මට ඒ කාරණේ විමසන්න ඒ වෙලාවේ බැරි වුණා. සංඝයා මම වැරැද්දක් කරා කියලා
තීරණය කරනවා නම් මට සුදුසු දඬුවමක් පමුණුවන්න කියලා ආනන්ද මහරහතන් වහන්සේ ඒ වෙලේ ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ව නිදොස් කොට නිදහස් කරනවා සංඝයා. එතකොට තව ඔය වගේ කාරණා කීපයක් තියෙනවා. දැන් අපි අදාළ කාරණේ ඔස්සේ යමු. එතකොට හැබැයි පළවෙනි ධර්ම සංගායනාවේදී දැන් මොනවද මේ බුදුරජාණන් වහන්සේ වෙනස් කරගන්න කියලා කාලානුරූපීව වෙනස් කරගන්න කියලා ඒ කියපු කුද්දානුකුද්ද ශික්ෂාපද කියලා මහරහතන් වහන්සේලා අතර දැන් මෙතන ඒ භික්ෂුන් වහන්සේලා අතර වාද විවාදත් ඇති වෙනවා. සමහරු කිව්වා සතර පරාජිකා ඇරෙන්න ඉතුරු ඒවා වෙනස් කරගන්න පුළුවන්. සමහරක නෑ සතර පරාජිකා සංඝාදිශේෂ ඇරෙන්න ඉතුරු ටික වෙනස් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට එක එක්කෙනා එක එක අදහස් කියන්න ගත්තා. පළවෙනි ධර්ම සංගායනාවේ මූලිකත්වයේ ගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. එදා ශාසනයේ හිටිය තතිය ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේ ඒකමතිකව සංඝයා ඉදිරියේ කියා හිටියන්නේ බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද අපි ඒ දේශනා කරපු ශික්ෂාපද සියල්ල බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් විනය ගෞරවයෙන් පුළුවන් තාක් කල් මේ ශාසනය තුළ සංඝයා ඒවා ගෞරවයෙන් ආරක්ෂා කරගෙන ඉදිරියට සංඝ පරපුර පවත්වාගෙන යමු කියලා තීන්දුවක් ගත්තා. ඉතින් ඒ නිසා අද ඉන්න කෙනෙකුට හරි තර්කානුකූලව හිතන කෙනෙකුට හරි අද මේ කාලගුණයේ බලලවත් අනාගතයේ කාලගුණ දෙපාර්තමේන්තුවේ විස්තරය අරගෙනවත් වහින්න කොයි කාලෙද බලලා අපිට ඕන විදිහට මේවා වෙනස් කර කර ඒ මාස තෝරගෙන වස් සමාදන් වීමක් නෙමෙයි. එතකොට මේ මහරහතන් වහන්සේලා එදා ඒ ශික්ෂාපද බොහොම ගෞරවයෙන් ආරක්ෂා කරගෙන යා යුතුයි කියලා ගත්ත තීරණය මත අදටත් භික්ෂුන් වහන්සේලා වැස්සා හෝ නැතා හෝ නියගේ හෝ උන්වහන්සේලා ඒ ඇසළ මාසයේ තුළ එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලි සංඝයා වස් සමාදන් වුණේ යම් මාසිකද ඒ විදිහට වස් සමාදන් වීමේ කටයුතු අදටත් ඒ ශාස්ත්‍රූ ගෞරවයෙන් සිද්ධ කරගෙන එනවා. ඊළඟට පින්වතුනි මේ වස් ආරාධනා කිරීම ගැන ගත්තොත් දැන් දායකයෝ එකතු වෙලා ආරාධනා කරන්නම අවශ්‍ය නැහැ. ඒක මතක තියාගන්න. කෙනෙකුට තනියෙන් වස් සමාදන් වෙන්න බැයිද? පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දායක පිරිසක් ආරාධනාවක් කරනවා. ඉතින් හොඳයි. එතකොට ඒ ආරාධනාව හැබැයි ආරාධනා කර පමණින්ම පිළිගන්නව නෙමෙයි. උන්වහන්සේ බලන්න ඕනේ ඒ භූමිය යම් තැනක වස් සමාදන් වෙන්න ආරාධනා කරද්දී එතන උන්වහන්සේට සීලයට උන්වහන්සේගේ ගුණධර්ම වලට උන්වහන්සේට ධර්ම විනය වඩා ගන්න ධර්මානුකූලව උන්වහන්සේගේ ගමන යන්න සුදුසු පහසු තමන්ට ආරක්ෂාව සැලසෙන භූමියක්ද? සමහර වෙලාවට උන්වහන්සේ වස් සමාදන් වෙලා යම් තැනක වැඩ ඉන්න ආරාධනාවට. හැබැයි එතන උන්වහන්සේට කරදර බාධා වැඩි. උන්වහන්සේගේ සීලයට පවා යම් විපත් වෙන්න පුළුවන් තැන. සමහරලාට උන්වහන්සේට ධර්මයේ නොයෙක් විදිහේ කරදර බාධා පීඩා ඇති වෙලා උන්වහන්සේගේ මේ ධර්ම මාර්ගයට බාධා වෙනවා. ඉක්මනින් එතනින් යන්න කියනවා. මේ වස් කැඩෙනවා. එහෙම එකක් නෑ. ඉක්මනට එතනින් අතහැරලා යන්න කියනවා. ඊළඟට සමහර වෙලාවට වස් සමාදන් වෙනවා ගල් ලෙනක් සුද්ධ කරගෙන. උන්වහන්සේලා කවුරුත් ආරාධනා කරේ නැත්නම් තනියෙන් හරි ගිහිල්ලා ඒ කාලේ එනකොට සුදුසු විදිහේ පුංචි කුටියක් පොඩියට හරි හදා ගන්නවා. තවත් ස්වාමීන් වහන්සේලාගේ හරි දායකයෙක්ගේ හරි උදව්වෙන් කැලේක හරි එක්ක ගල් ලෙනක් තියෙනවා. මේක සුද්ධ පවිත්‍ර කරලා ගල් ලෙන සකස් කරගන්නවා. මං මේ වස් කාලය තුළ මේ ගල් ලෙනේ වස් සමාදන් වෙනවා. එතකොට මේ සීමාවක් ඒ ළඟ තියෙන ගමක් හරි තමන් සීමා කරගෙන අධිෂ්ඨාන කරගන්නවා. මම මේ ගමට විතරක් පිණ්ඩපාත යනවා. මෙන්න මේ සීමාව තුළ මම මෙන්න මේ ගල් ලෙනේ වස් සමාදන් වෙලා මේ වස් මාස 3 වැඩ ඉන්නවා. එතකොට ආරාධනා කරොත් සුදුසු තැනක් නම් ඒ ආරාධනාව පිළිගෙන එතන වස් සමාදන් වෙනවා. එහෙම කවුරුත් ආරාධනා කරේ නැත්නම් තමන්ට සුදුසු විදිහට තමන් වැඩ ඉන්න තැන හරි එක්ක තමන්ට හොඳ තැනක් හරි භාවනා කරන්න සුදුසු භූමියක් හරි ගල් ලෙනක් වේවා පුංචි කුටියක් වේවා තමන්ම සකස් කරගෙන හරි තමන් වස් සමාදන් වෙනවා. එතකොට මේ වස් ආරාධනා කිරීමේදී අපිට දකින්න ලැබෙන වර්තමානයේ මේ වැසි සලු පූජා කිරීම. එතකොට වැසි සලු පූජා කළ වස් ආරාධනා කරන පුරුද්දක් තියෙනවා. මේක කොහොමද ආවේ කියන එක අපි බලමු. මුල් කාලේ ඔබ දන්නවා
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සිවුරු සීමාවල් පනවල තියෙනවන්. 3 සිවුරෙන් වැඩඉන්න කියල සීමාවක් පැනෙව්. බලන්න බුදුරජාණන් වහන්සේ මේ සීමා පනවනකොට උන්වහන්සේ ශාස්තෘන් වහන්සේ බුදු කෙනෙකුට අතීත බුදුවරු පනවපු ආකාරය ඒ කාරණ සියල්ල බුදුවැසිම් බලලා උන්වහන්සේටම දේශනා කරන්න පුළන් මහනෙන 3 සිවුර අදයිනම් අනුදැන වදාරන. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සීමා පැනෙව්වේ ප්‍රායෝගිකව කාටත් ආදර්ශමත් විදිහට. මුල් කාලෙ භික්ෂූන් වහන්සේලාට සිවුරු සීමාවක් තිබිල නෑ. රජවරු සිටුවරු දායකයෝ පූජ කරන සිවුරු පිළිගන්න දැම් මේ ඔක්කොම තමන් පරිහරණය කරනවා. ඔය අතරි දැන් එක තැනයි නොනෙමනි අදනං ඉතින් ගබඩාවක් තියනවා කොහරි කාම්බරේ හරි සිවුරු තියාගන්න තැනක හරි මේවා තැන්පත් කළ තියෙනවා. ඉස්සර භික්‍ෂූන් වහසල චාරිකාය වඩිනෝ. නිතර ධර්ම දේශනා කරමින් පිණ්ඩ පාති වඩිමින් ගම් නියම් ගම්පුරා බොහෝ දුර යොදුන් සිය ගණන් වඩිනෝ. දැම් මෙහෙම යනකොට මේ භාරගත්තය වගේ නියන්නත් එපෑ. බුදුරජාණන් වහන්සේ දකින වනේ මේ නිවන් දකින්න සියල් අතහැල්ල පැවිදිවිච්ච භික්‍ෂූන් වහන්සේලා. සිවුරු පොට්ටනින් ගැට ගහගෙන ඔළුවේ තියාගෙන සමහරු අතිනුත් අල්ලගෙන පාත්තරෙත් එල්ලගෙන සිවුරු මිටි පිටිං අරගෙන ගමන් පිටත්වෙන්න වඩිනවා. ඔබට හිතේ මවාගන්න පුළුවන් කොහොම ඇද්ද කියලා. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා සංඝයාට මේ ශික්ෂාපදේ පනවන්න පෙර එදා සීතල දවසා. බුදුරජාණන් වහන්සේ අදන සිවුර පිටි. එලි මහනට වැඩම කරලා සක්මන් කර උන්වහන්සේ රාත්‍රී කාලේ තතාගතයන් වහන්සේ සක්මන් කරන. සීතලයි. තනිපොට සිවුරත් ඊට උඩින් පොරෝගත්තා. දැන් අදන සිවරතියන උඩින් තනිකොට සිවර දරාගෙන සක්මන් කරන. රාත්‍රී මැදියම් යාමයනකොට තවත් සීතලයි. දෙපට සිවරත් ඊට උඩින් පොරෝගත්තා. දැන් දරාගන්න පුළුවන්. පසුවදා සංඝයා රැස් කරල බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන ඒ රාත්‍රී තතාගතයන් වහන්සේ අඳන සිවර පිටිං එලි මහනේ සක්මන් කරා සීතලයි තනිකොට සිවරත් පොරෝගත් ඒ සීතලයි. දෙපට සිවරත් ඊට උඩින් දරාගත්තා. සීතල දරාගන්න පුළුවන්. ඒ නිසාද පටන් භික්‍ෂූන් වහන්සේලාට 3 සිවුර අනුදැන වදාරනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ සිවුරු 3ක් දේශනා කර. සිවුරු 3ක් කියන්න මේ වෙන වෙනම අර අඳන සිවුරු 3යි දෙපොට සිවුරු 3යි තනි පොට එහෙම සිවුරු 3ක් නෙමේ. මුල් කාලි බුදුරජාණන් වහන්සේ 3 සිවුර කියන්නේ අඳනකඩේ සිවුරක්. ඒකට කැන අඳන ස්කීවරේ. ඊළඟට තනි පොට සිවුර දෙපට සිවුර මෙන්න මේ සිවුරු 3ක් අනුදැන වදෑර දේශනා කරා. එතකොට ඔයා අතරේ දැන් යම් මිනයක් පැනෙව්වට පස්සේ ඒ කාලෙත් ඉදලා තින ඕකෙන් රිංගන්න පුළුවන් තැන් හොයපු අය. දැන් අදත් ඔය සමහරලාවට යම් නීතියක් පනෝපුහම ඔය නීති අස්සෙන් රිංගල නීතියට අහු නොවෙන්න වැරදි වැඩ කරන්න උත්සාහ කරනයි හිටිය ඇති වගේ බුදුහාන්දරය කාලේ ඔය චබ්බක්්‍ය භික්‍ෂූන් වහන්සේලා එක කොටා සිදල තිනටිය හිතුවක් කාර චරිත. සමහර භික්‍ෂූන් වහන්සේලා 3 සිවුරනේ හරි 3 සිවුරු කට්ටල හදාගත්තා. පන්සලට අදන්න 3 සිවුරු කට්ටලයයි. පිණ්ඩ පාත යනකොට තව 3 සිවුරු කට්ටලය. චාරිකාව යනකොට තවත් 3 සිවුරු කට්ටලය. ඔය වගේ වෙන වෙනම කට්ටල එකතු කර බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ ශික්ෂාපද ආයමත් විස්තර කරලා 3 සිවුරම අනුදැනවයි දැරුව ආයි වෙන වෙනම ඒ වඩිනකොට චාරිකාවන්නට පින්ඩ පාතවන්නට පන්සලේ ඉන්නකොට එහෙම නෙමේ 3 සිවුරක් දේශනා කර. එතකොට අඳන සිවුරයි තනිපොට සිවුරයි දෙපොට සිවුරයි තමයි භික්‍ෂූන් වහන්සේලා පරිහරණය කරේ. ඔය අතරේ සමහර වෙලාට පැම් පහසු වෙනකොට අඳන සිවුර ඇඳගෙන පැම් පහසු වෙන. පැම් පහසු වෙලා ගොඩට ආවට පස්සේ තනිපොට සිවුර නමල ඇඳගන්න දෙපොට සිවුරු උඩින් පොරෝගන්න පොරෝගෙන අර අඳන සිවුර හෝදල වේලෙන්න තියෙන ටික වෙලාවකින් වේලෙන. එතකොට මේ විදියට භික්‍ෂූන් වහන්සේලා පුළුවන් තරම් අල්පේච්චෝ බොහොම සරලව 3 සිවුරෙන් වැඩ හිටිය. ඔය අතරේ වැස්ස කාලයනකොට අර වහින කාලයනකොට මේ සිවුරු වේල ගැනීමේ ප්‍රශ්නයක් ආව. උන්වහන්සේලාට නාලා සිවුරු වේල ගන්න ගියහම වැස්සන වේලෙන්නේ සීත කාලයනකොට. ඔය අතර වැස්ස කාලයනකොට භික්‍ෂූන් වහන්සේලා සමහරු එලි මහනේ
උන්වහන්සේලා අර කුටිවල වැඩ කටයුතු කරලා එලි මහනේ මේ නාන කරන පැම් පහසු වෙන කටයුතු සිදු කරන. දවසක් විසාකාව ජේතවනාරාමයට එනකොට භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් දැන් උන්වහන්සේලාගේ සිවුරු වේල ගන්න විදියකුත් නැති නිසා උන්වහන්සේලා එලි මහනේ වැස්සේ පැම් පහසු වෙනවා සිවුරු මොකුත් නැතුව. විසාකාව ඇවිල්ලා ඈතදී දැකලා කල්පනා කරා මම මේ වැරදිලා නිගණ්ඨාරාමයකටවත් නිගණ්ඨයොත් ඒ කාලේ එහෙම නිදලා තියෙනවා. මේ නිගණ්ඨාරාමයකටවත් බැරි වෙලා වැරදිලාවක් මේ ආවද කියලා ආපහු හැරිලා ගියා. ඊට පස්සේ ආයෙමත් ඇවිල්ලා මේ කාරණේ දැනගත්තා. ඒ වෙලාවේ විසාකාව බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. විසාකාවගේ ඉල්ලීම 8ක් ගැන දේශනාවේ තියෙනවා. විසාකාව බොහෝම පුදුම විදිහේ ඉල්ලීම 8ක් ඉල්ලනවා මේ බුද්ධ ශාසනය තුල තමන්ට දිවි ඇතිතේ. ඒ ඉල්ලීම 8න් එකක් තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වස් සමාදන් වෙන භික්ෂූන් වහන්සේලාට වැස්ස කාලේ පැම් පහසු වෙනකොට පරිහරණය කරන්න අන්න ඒ වෙලාවේ මගේ දිවි ඇතිතෙක් මේ සැවැත් නුවර වැඩ ඉන්න සියලුම සංඝයා වෙනුවෙන් වැසි සලු මට පූජා කරන්න අවසර දෙන්න කියනවා. භික්ෂුණීන් වහන්සේලාට නානකඩ ඒවට කියන දිය සලු කිය. කාන්තාවන් වෙච්ච භික්ෂුණීන් වහන්සේලාට නානකොට පරිහරණය කරන්න දිය සලුයි. පිරිමි අයට ස්වාමීන් වහන්සේලාට වැසි සලු නානකොට ඇඳින්න. එතකොට අර තුන් සිවුරට අමතරව මේ වැස්ස කාලේ අවශ්‍ය නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක අනුදැන වදාරලා අන්න ඒ කාරණා එක්ක තමයි ওই වස් ආරාධනා කරද්දී අදටත් වැසි සලු පූජා කළ වස් ආරාධනා කිරීම මේ දායකයෝ සිද්ධ කරන්නේ. එතකොට එදා විසාකාව ඒ කරපු ඉල්ලීමත් බුදුරජාණන් වහන්සේ අවසර දුන්න විසාකාවට මේ වස් සමාදන් වෙන භික්ෂූන් වහන්සේලාට වැස්ස කාලේ එනකොට වැසි සලු පූජා කරන්න. එතකොට අද මේ චාරිත්‍රය අද බොහෝ වෙලාවට මේ අවුරුදු 2000 ගානක් තිස්සේ මේ පරම්පරාවට මෙහෙම ඇවිල්ලා කොච්චර සමහර කාලවල ඔබ දන්නවා මේ ධර්මයේ එක දිගට ශාසනික ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් බැබලීගෙනම දිගටම ආවන් නෙමෙයි. අපිට පේනවා අපේ රටේ බැමිණි තියාසාය වගේ සාගත නියඟ ඇති වෙච්ච කාලවල භික්ෂුන් වහන්සේලා හරි පීඩාවන්ට ලක් වෙච්ච කාල තිබුණා. ඊළඟට අපේ රටේම ඉතිහාසය ගත්තොත් ඔය සීතාවක රාජසිංහ රජුරුවන්ගේ කාලේ ගත්තොත් ඔබ අහලා ඇති එක භික්ෂුන් වහන්සේ නමක් හොයාගන්න බැරි වෙච්ච කාල තිබුණා. හාමුදුරුවෝ කපලා කොටලා මරලා පොත්පත් ගිනි තියලා රාජසිංහ රජුරුව විශාල විනාශයක් කරපු මහා පෞකාර රජෙක් අපේ ඉතිහාසයේ හිටිය. එක භික්ෂුවක් හොයාගන්න නැති ගණින්නාන්සේලාගේ කාලයක් බිහි වුණා කියලා ඔබ අහලා ඇති ඊට පස්සේ. එතකොට මෙවැනි අභාග්‍ය සම්පන්න කාලේ ඊළඟට අපි දන්නවා අපේ රටේ ওই පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි අවුරුදු 450කට ආසන්න මේ අධිරාජ්‍යවාදී යුගයේ ගත්තත් අඩුගාන භික්ෂුන් වහන්සේලාට මේ ශාසනික කටයුතු විනය කර්ම තියා ලෝකෙ පූජනීයම භූමිය රුවන්වැලි මහා සෑය කැලේකින් වැහිලා ගියා. වඳින්න කරන්න මිනිස්සෙක් නැහැ. මලක් පූජා කරන්න. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අටමස්ථාන මේ පූජනීය පුණ්‍ය භූමි මහා වනාන්තර වලින් වැහිලා මිනිස්සු මේ භූමිය අතහැරලා ගියා. එතකොට මීට අවුරුදු 100කට 150කට එහා මේ භූමිය ආයමත් හොයාගෙන සුද්ධ පවිත්‍ර කරලා පිළිසතර කරන්න ආරම්භ කරද්දී ඔබ දැකලා ඇති 1800 ගණන් වල රුවන්වැලි මහා සෑය ආයමත් හොයාගන්නකොට පස් කන්දක් වගේ. එතකොට මේ තුන් ලෝකෙම තිබ්බ පූජනීය මහා සෑය අපේ රටේ පරම්පරා ගණන් මිනිස්සුන්ට රුවන්වැලි සෑයත් අමතක වෙච්ච කාලයක් අපේ රටේ තිබුණා. ඒ නිසා එවැනි කාලවල භික්ෂූන් වහන්සේලා නොයේ මිත්‍යා දෘෂ්ටික බලවේග මිත්‍යා දෘෂ්ටික රජවරු අධිරාජ්‍යවාදී ආක්‍රමණ ඒ වගේම දකුණු ඉන්දියාවෙන් විටින් විට ඇතිවෙච්ච ආක්‍රමණ මේවත් එක්ක භික්ෂුන් වහන්සේලා බොහෝ පීඩාවට පත් වුණා. බහල ඇති කාලිංග මාග චන්ද්‍ර බහනු වගේ අය දහස් ගණන් හමුදාවල් අරගෙන විහෙර විහාර ගිනි තියමින් හාමුදුරු කපලා කොටලා මරමින් බෞද්ධයෝ හොය හොයා මැරුවා කියලා. සමහර අවුරුදුවල අපේ රටේ අධිරාජ්‍යවාදීන්ගේ කාලවල වෙසක් පින්කම් තහනම් වෙච්ච කාල තිබිලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට පින්කමක් කරන්න බැරි. එතකොට මේ වගේ බොහොම අසීරු අවාසනාවන්ත යුගවලත් භික්ෂුන් වහන්සේලා කොහොම හරි ඒ ශාසනික සම්ප්‍රදායවල්
සමහර කාලවල පුළුවන් විදිහට රැකගත්ත පුළුවන් විදිහට ආරක්ෂා වුණ අඩුම ගාන ගනින්නාන්සේලා හරි පොත්පට්ටික හරි රැකගත්ත අනාගත පරපුර වෙනුවෙන් ඒ අයට සිවරක්දාගෙන එලිය ප්‍රසිද්ධිය ඉන්න බෑ හොයලා මරනවා ඒ කාලේ එහෙම කාලයක් තිබ්බ කාලේ පොට්ටික හරි රැක්කා අනාගත පරපුර වෙනුවෙන් තින් මේ වගේ තමයි අපේ රටේ ශාසනික ඉතිහාසේ අද මේ විදිහට හරි තියෙන එක අපේ අතීත දිහා ගත්තහම මහා පුදුම දෙයක් තිය නිසා බොහෝ වෙලාවට අපිට පේනවා වර්තමාන භික්‍ෂූන් වහන්සේලා